සුබ දවසක් ඔබ සියලු දෙනාටම විෂන් එඩියු ශ්‍රී ලංකා නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබනවා. මෙම කෙටි වීඩියෝවෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ 2020 වර්ෂයේ සිංහල සාහිත්‍ය රසස්වාදය සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ආශ්‍රිත සාකච්ඡාවක්. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින විශේෂයෙන්ම සිංහල සාහිත්‍ය රසස්වාදය විෂය හදාරන දුවදරුවන්ට සිදු කරන කාරුණික ඉල්ලීම තමයි ඔබ විභාගයට පෙනී සිටීමට පෙර ආතුව මේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සඳහා නිසැකවම පෙනී සිටින්න ඒවායේ අභ්‍යාස කිරීමට අමතක කරන්න එපා. ඔබ එම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කිරීමේදී හැකිතාක් කාලයට අනුගත වෙමින් කාලය කළමනාකරණය කරමින් එම විචාර ලිවීමට සැලකිලිමත් වන්න. එවිට ඔබට පුළුවන් කිසියම් විචාරයක් ලිවීම සඳහා වැයවන කාලය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්න. කිසිදු පෙර සූදානමකින් තොරව විභාගයට ගියොත් පාස් පේපර් එකක්වත් කරන්නේ නැතිව පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක්වත් කරන්නේ නැතුව ඔයා විභාගයට පෙනී හිටින්න ගියොත් ඒක ඔයාට සිද්ධ කරගන්න යම්කිසි ආකාරයක අසාධාරණයක්. ඒ නිසා සිංහල සාහිත්‍ය රසස්වාදයේ හදාරන දුවදරුවන්ට කරන කාරුණික ඉල්ලීම 2016 වර්ෂයේ ඉඳලා 20 වර්ෂයේ වෙනකන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර තියෙනවා. මේ ටික අරගෙන වෙලාව අපි කියනවා කාල කළමනාකරණය කරගනිමින් මේ සියලුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කරන්න. ඉතින් මේ වීඩියෝව නැරඹුවම 2020 ප්‍රශ්න පත්‍රය ඔයා තාම කරලා නැත්නම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් යම්කිසි ආකාරයක මඟ පෙන්වීමක් සිද්ධ කරાવી. අපි වැඩි ප්‍රමාදයකින් තොරව 2020 සිංහල සාහිත්‍ය රසස්වාදය ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස වෙත අවධානය යොමු කරමු. එහි පළමු කොටස ඔබ දන්නවා කෙටි ප්‍රශ්න 5කින් සමන්විතයි. පළමු කොටසේ පළවෙනි ප්‍රශ්නය මෙන්න මෙහෙම ප්‍රකාශයක් ඉදිරිපත් වෙනවා. අපි එන අවුරුද්දේ ඔయితත් ලොකු කූඩුවක් හදමු. මෙම ප්‍රකාශය කළේ කවරෙක්ද? මේ ප්‍රකාශය කළේ කාහටද? ජී.බී. සේනානායක විරචිත වෙසක් පහන කියන කෙටි කතාවෙන් තමයි මේ උද්ෘතය ප්‍රශ්න පත්‍රයේ සඳහා යොදාගෙන තිබෙන්නේ. එතකොට මේ ප්‍රකාශය කළේ අයියා, ප්‍රකාශයට සවන් දුන්නේ කතකයා වන මල්ලි. මේ පිළිතුරු දෙක ලිව්වොත් ඔයාට ලකුණු 4ක් ලබා ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 2 මෑ සත්කඩක් කොට කපා රජදරුවන් සත් දෙනාට දීපියා ගැලවෙම්ව. මේ ප්‍රකාශය කියවනකොටම ඔයා දන්නවා මේ කුස ජාතකයෙන් තමයි ඉදිරිපත් කරලා තිබෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා මෙහි මෑ යනුවෙන් හැඳින්වෙන්නේ කවරෙක්ද? මෑ යනු ප්‍රභාවතී කුමරිය. මේ ප්‍රකාශය කළේ ප්‍රභාවතී කුමරියගේ පියාණන් පිය රජතුමා වන මදු රජතුමා. ඔයා දැනටමත් මේ ප්‍රශ්න පත්‍රය කරලා තියෙනවා නම් දැනට ඔයා ලකුණු 8ක් ලබාගෙන තිබෙනවා නිවැරදිව මේ පළවෙනි ප්‍රශ්න දෙකට පිළිතුරු ලිව්වනම්. තුන්වෙනි ප්‍රශ්නය ගුණ බලා ඔබගේ ලෝ සුබා දහම් ඔබ රෑ අන් කිසිවෙක් නිසි නෑ කියා. විදුලියත් පැහැපත් රණදම් සෙයින් පළඳවන්නේ ඔබේ ගෙලේ මැයි බලන්. සිංහල සාහිත්‍ය රසස්වාදයේ පෙළ පොතේ ඔබට හමුවන බොහොම රමණීය කවි පන්තියක් වැහි වලාකුළ කියලා. කුමාරතුංග මුනිදාසයන් ලියා තිබෙන්නේ. පළවෙනි ප්‍රශ්නය අහනවා විදුලියත් පැහැපත් රණදම් සෙයින් යන පද්‍ය ඛණ්ඩෙහි අර්ථය බොහොම සරල අර්ථයක්. සෑම වැහි වලාවක් ගර්භයේම විදුලි කෙටීමක් ඇත. මේක තමයි පිළිතුර. ඉතින් මම පිළිතුර රචනා කොට තිබෙන ඔබට බලන්න පුළුවන්. විදුලියෙන් රන්දම් වැලක් පළඳවන්නාක් මෙන්. එහෙම නැත්නම් සෑම වැහි වලාවකම රිදී රේඛාවක් ඇති බව. සෑම වැහි වලාවක් මැද්දේම විදුලි කෙටීමක් ඇති බව. මේ මෙවැනි පිළිතුරක් ලියා තිබෙනවා නම් ඒක වටිනවා. ඉතින් මම ආරම්භයේදීම පෙන්වා දුන්නා මේක කුමාරතුංග මුනිදාසගේ නිර්මාණයක්. ප්‍රශ්නය අහනවා මේ කවිය ඇතුළත් පද්‍ය නිර්මාණයේ කතුවරයා කුමාරතුංග මුනිදාස. මේ ප්‍රශ්න තුනටම ඔයා උත්තර ලිව්වා නම් හරියට දැන්ට ලකුණු
12ක් ඔයා අරගෙන තියෙනවා. එසේ වීනම් දෙවගණන් ලබන නියාවට මෙතරම් ඇපත් ඇති බැවින් බඹසර හැසිරෙන්. මේක තමයි කෙටි ප්‍රශ්න ගොඩේ ඉදිරිපත් වන සිව්වන ප්‍රශ්නය. මේ ප්‍රකාශය කළේ නන්ද තෙරුන්. මතක ඇති බුදුරජාණන් වහන්සේ ශාසනය පැවිදි වෙලා උකටලී වෙලා ඉන්න නන්ද තෙරුන්ව රැගෙන යනවා දිව්‍ය ලෝකයට. දිව්‍ය ස්ත්‍රීන් පෙන්වනවා. දිව්‍ය ස්ත්‍රීන් දැකීමෙන් පස්සේ තමයි නන්ද මෙවැනි ආකාරයක givisුමක් නැත්තම් ඇපයක් බුදුන් සමග ඇති කරගන්නේ. එහෙනම් මේ ප්‍රකාශය නන්ද තෙරුන්ගේ මේ ප්‍රකාශය ඇතුළත් මුල් කෘතිය සද්ධර්ම රත්නාවලියෙන් තමයි අරන් තියෙන්නේ. අපි පස්වෙනි ප්‍රශ්නේ වෙත ගමන් කළොත් පුතාට ඕවා දැන්ම බෑ. ඇඟිල්ල කැපෙයි. බලාගෙන ඉඳලා ඉගෙන ගන්න. මේ කෙටි ප්‍රකාශය අරගෙන තියෙන්නේ මහගම සේකරයන් රචිත තුම්මන් හන්දියේ. මේ ප්‍රකාශය කරන්නේ කවුද කියලා තමයි පළවෙනි ප්‍රශ්نين අහන්නේ. මේ ප්‍රකාශය කරන්නේ ලොකු මාමා එහෙම නැත්නම් අබිලින් සිඤ්ඤෝ. මේ ප්‍රකාශය කළේ කතකයා වන සිරිසේනට. ඉතින් දුවේ පුතේ ඔබට පහසුවෙන් ලකුණු 20ක් ලබා ගන්න පුළුවන් මේ කෙටි ප්‍රශ්න ඔබ හොඳට සූදානම් වෙලා යන්න. කෙටි ප්‍රශ්න ටික වරද්ද ගන්න එපා. කෙටි ප්‍රශ්න ටික හරියට කළොත් ඔයාලට ලකුණු 20ක් ඔයා අරගෙන තිනවා සිංහල සාහිත්‍ය රසස්වාදය ප්‍රශ්න පත්‍රය සඳහා. ඊට පස්සේ දෙවෙනි කොටස වෙන් වෙලා තිනවා රසස්වාදයක් ලියන්න. 2020 ප්‍රශ්න පත්‍රයේ රසස්වාදය ඉදිරිපත් වෙලා තිබෙන්නේ වැස්ස කවිපන්තිය ආශ්‍රිතව. වැස්ස කවිපන්තියේ රචකයා ගුණදාස අමරසේකර. අනිවාර්යයෙන්ම රසස්වාදයේ ලියද්දී ඔබට ඒ කවිපන්තියේ රචකයා මතක තිබිය යුතුමයි. පළවෙනි ප්‍රශ්නය අහනවා මෙම පද්‍ය පන්තියට පාදක වූ අත්දැකීම. මේ කවිපන්තියේ අත්දැකීම මොකක්ද කියලා අහනවා අපෙන් පළවෙනි ප්‍රශ්නේ. එතකොට ඔබට පේනවා මම මෙන්න මෙහෙම ලියා තිබෙනවා. මෙම පද්‍ය පන්තියේ අත්දැකීම වී ඇත්තේ උදෑසන සිට අකණ්ඩව ඇදහැලෙන වර්ෂාවකට මැදි වූ ගැමියෙකු ඉන් පීඩාවට පත්ව සිටින ආකාරය නිරූපණය කිරීමයි. වැස්ස සම්බන්ධ ඔහු තුල වූ අපුල සහගත හැඟීම් සහ කායික මානසික වෙහෙස එහිලා මතු කර ඇත. මේක තමයි කවිපන්ති අත්දැකීම. උදේ ඉඳලා වහින වැස්සකට මැදි වෙච්ච ගැමියෙක් ඒ වැස්ස නිසා පීඩාවටපත් වෙලා කොච්චර පීඩාවටපත් වෙලාද කියනවා නම් ඔහු වැස්ස නිසා කායිකව මානසිකව යම්කිසි ආකාරයක වෙහෙසටපත් වෙලා. වැස්ස ඔහුට ඇති කරන්නේ ප්‍රියජනක හැඟීමක් නෙවෙයි යම්කිසි ආකාරයක අපුල සහගත බවක්. මෙවැනි උත්තරයක් ගොනු කිරීම හොඳටම ප්‍රමාණවත් පළවෙනි ප්‍රශ්නය සඳහා. දෙවෙනි ප්‍රශ්නය අහනවා මෙම අත්දැකීම රසවත් ලෙස ඉදිරිපත් කිරීම සඳහා කවියා තෝරාගත් අවස්ථා හා සිද්ධි. එතකොට හොඳට මතක තියාගන්න රසස්වාදයේ ලියනකොට මේ උඩ කවියේ උදාහරණ අනිවාර්යෙන් යොදා ගන්න වෙනවා. උදාහරණ යොදමින් තමයි අනුක්‍රමිකව පැහැදිලි කිරීම සිද්ධ කරන්න ඕනේ. අවස්ථා හා සිද්ධි ප්‍රධාන අවස්ථා හා සිද්ධි තුනක් මම යොදා ගන්නවා. පළවෙනි අවස්ථා හා සිද්ධිය තමයි අලුත පස් දැමූ මාවතේ ගමන් කිරීමේදී දණිහතෙක් මඩ එරීම. මේ කතකයා කොහේ හරි යන්න පාරට බැහැලා යන අතරවාරේ ඔහු මේ කියන වර්ෂාවට මැදි වෙනවා. අවාසනාවක මහත පාරේ ඔහු ගමන් කරද්දී ඔහු එරීමට පටන් ගන්නවා දණිහතෙක් දනිස්ස ගාව වෙනකම්. පුදුමේ කියන්නේ මේක අලුත පස් දැමූ පාරක්. එතකොට පස් සෝදා ගොස් තනිකර පාර මඩ වගුරක් බවට පත් වූ බව තමයි ඔහු පෙන්වා දෙන්නේ. කදිම සංකල්ප රූපී අවස්ථාවක්. එතකොට මේ අවස්ථාව කෙටියෙන් පැහැදිලි කරලා කවියේ ඊට අදාළ වාක්‍ය නැත්නම් කවි පේලිය ලිව්වනම් හොඳටම ප්‍රමාණවත්. මෙන්න මෙහෙම තියෙන උඩ අලුත පස් දැමූ පාර දණිහතෙක් මඩ එරෙන කියලා. ඕනනම් කවි පේලියක් කවි පන්තියක් මේ සාකච්ඡාව ඇතුළත උපුටා දැක්වුවට කමක් නැහැ. මම ගත්ත දෙවෙනි අවස්ථාව තමයි අවිනීත කාර්ය දුරෙකු මගියන් ගැන නොතකා මඩ විසුරුවමින් කාර්යය පැදවීම. ඒකත් බොහොම සජීවී අවස්ථා නිරූපණයක් විදිහට අවධාරණය කරන්න පුළුවන්. මෙන්න මෙහෙම කවියේ තියෙනවා කාර් රෝදෙන් චිරිස් ඇඟ පුරා මඩ කියන. ඇඳ සිටින සියලු ඇඳුම් ජලයෙන් තෙත බරිත වීම. මම ගත්ත තෙවෙනි අවස්ථාව සිද්ධිය තමයි මුළු ඇඳ සිටින වස්ත්‍ර
වැස්සෙන් තෙත බරිතභාවයට පත් වීම. ඒක තමයි මම තෙවෙනි අවස්ථා සිද්ධිය විදිහට ගත්තේ. ඉතින් ඔබට පුළුවන් මගේ අවස්ථා සිද්ධි යොදා ගන්න සහ ඔබට අවශ්‍ය අවස්ථා සිද්ධි යොදා ගන්න පුළුවන් මේ ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු ලිවීමේදී ආසන්න වශයෙන් උදාහරණ දෙකක්වත් අරගෙන ඒක තහවුරු කරන්න කවි පේලි හෝ කවි පන්ති ලියා දැක්වීම ප්‍රමාණවත්. එතකොට ඔබට පුළුවන් ඒ ලකුණු ප්‍රමාණය ලබා ගන්න. තුන්වෙනි ප්‍රශ්නය අහනවා කවියා වැස්ස කෙරෙහි කුමන ආකල්පයක් දරන්නේද? දැන් අපි දන්නවා වැස්ස කවි පන්තියේ දරන්නේ කුමන ආකල්පයක්ද කියලා. කවියාට වැස්ස සම්බන්ධයෙන් නැත්තේ සුබවාදී හැඟීමක් නොවේ. උදෑසන සිට වහින වැස්ස පිළිබඳව ඔහුට ඇත්තේ නොරිස්සුම් බවක් සහ අප්‍රසන්න හැඟීමකි. මෙන්න මෙහෙම ලිව්වා නම් හොඳටම ප්‍රමාණවත්. ඔහුට වැස්ස පිළිබඳ තියෙන්නේ නොරිස්සුම් බවක්, අප්‍රසන්න බවක්, අපුල සහගත බවක් සහ බලාපොරොත්තු කඩවීමක් ඔහුගේ හිතේ අපිට දකින්න පුළුවන්. මේවා තමයි ඔහුගේ ආකල්ප යටතට ඔබට ලියන්න වෙන්නේ මේ පිළිතුර සඳහා. ඉතින් ඒක තහවුරු කරන්න මෙන්න මෙහෙම ප්‍රකාශ ගේන්න පුළුවන්. චිචිරි උදේ සිට ඇද හැලෙන. උදේ ඉඳලා වහිනවා ඉවරයක් නැහැ නේද? බලාපොරොත්තු සුන්වීමක්. වහින වැහි නොපායන මුළු දවස. මඩ කඩිති හැමතැනම වක්කලන් ඇලි හැදුන. නේද? මෙලෙස ඔබට පිළිතුරු ලියද්දී ඒ අදාළ කවි පේලි උපුටා දක්වමින් සාකච්ඡාව කරන්න පුළුවන්. සිව්වන ප්‍රශ්නය අහනවා මෙම පද්‍ය පන්තියේ සාර්ථකත්වය සඳහා කවියා යොදාගත් භාෂාව. භාෂාව කොයි වගේද? ඉතින් භාෂාව ගැන කියනකොට මම කරුණු කිහිපයක් මේකේ සඳහන් කරලා තියෙනවා. මෙන්න මෙහෙම. අකණ්ඩව ඇදහැලෙන වැස්සේ ස්වභාවය මතු කිරීම සඳහා කවියා අනුප්‍රාසාත්මක යෙදුම් මනාව යොදාගෙන ඇත. චිචිරි යන වැසි ඇද වැටෙන නාදේ ඒ බව මොනවට කියාපායි. ඉතින් භාෂාවේ තියෙන අපූර්ව ලක්ෂණයක් තමයි අනුප්‍රාසාත්මක යෙදුම්. කවිය කොච්චර සියුම් ලෙස පරිසරය අත්දැක තිබෙනවාද කියනවා නම්, පරිසරය විඳලා තිබෙනවාද කියනවා නම්, ඒ වැස්ස පොළොවට පතිත වෙනකොට නැගෙන නාදයේ චිචිරි කියන නාදය ඔහු ශබ්ද රසයේ දැනවීම සඳහා ජනිත කිරීම සඳහා යොදාගෙන තිබෙනවා. මීට අමතරව භාෂා භාවිතයේදී සංකේත යොදා ගැනීමටද කවිය අමතක කර නැත. කාර්රෝදෙන් චිරිස් ඇඟ පුරා මඩෙහින යන යෙදුමෙන් අවිනීත රියදුරකු පිළිබඳ අවධාරණය කරයි. ඉතින් ඇත්තටම ඒක එක්තරා ආකාරයක සංකේතයක්. කවියෝ හැමදේම කියන්නේ නැහැ. ඇතැම් අවස්ථාවන්හි නිශ්චිත සංකේත භාවිත කරනවා තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා. මේ සිව්වෙනි ප්‍රශ්නෙට උත්තර ලියද්දී භාෂාව යටතේ සංකේත කියන එක පාවිච්චි කරන්න පුළුවන්. එමෙන්ම භාෂා භාවිතයේ ඇති තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ සංකල්ප රූප මැවීමයි. භාෂාව ගැන කියනකොට අපිට අමතක කරන්න බෑ සංකල්ප රූප මවන එක. චිත්ත රූප කියලත් මේක හඳුන්වනවා. ඉතින් මම එකට යොදාගත්තු උදාහරණය තමයි 60 අත්කඳ කලව තෙත රෙද්ද ඇඟ එතුව. මුළු ඇඟම ඔතාගෙන ඉන්නව වැස්සෙන් පීඩාවටපත් වෙච්ච මේ තෙත ඇඳුම් ඇඳගෙන ඉන්නවා කියන එක බොහොම කදිම සංකල්ප රූපී අවස්ථාවක්. එහෙනම් භාෂාව ගැන ඇහුවොත් මම යොදාගත්තේ සංකේත, අනුප්‍රාසය, සංකල්ප රූප මැවීම කියන එක. ඔබට පුළුවන් මේ කරුණු යොදා ගන්න. ඔබ මීට වෙනස් කරුණු යොදාගත්තා නම් පහතින් කමෙන්ට් කරන්න පුළුවන්. මොන වගේ කරුණුද මම යොදාගෙන තියෙන කරුණු වලට වඩා වෙනස්ව යොදාගෙන තියෙන්නේ කියලා. පස්වෙනි ප්‍රශ්නේ අහනවා අපෙන් මෙහෙම. කවියා යොදාගත් ආකෘතිය පද්‍ය පන්තියේ සාර්ථක බව සඳහා හේතු වී තිබේද විමසන්න. අපිට පේනවා මේ කවි පන්තියේ ලියවී තිබෙන්නේ නිදහස් නැත්නම් නිසදස් කාව්‍ය ආකෘතියෙන්. ආකෘතිය ඇති සුකනම්‍ය බව නිසාම කවියට නව ආලෝකයක් ලැබී ඇත. එනම් කවි ලියවී ඇත්තේ ස්වභාවෝක්තිය කැටි කර ගනිමිනි. ඔව්. අපි කියනවා මේ ප්‍රකාශයත් එක්ක අපිට එකඟ වෙන්න පුළුවන්. ඇත්තටම කවිය යොදාගෙන තියෙන නිසදස් ආකෘතියක්. ඒ නිසදස් ආකෘතිය නිසාම මේ වැස්සේ බලපෑමෙන් පීඩාවට ලක්වෙච්ච පුද්ගලයාගේ සිතුවිලි අවබෝධ කරගන්න අපිට පහසුයි. ඔහුට කොයිතරම් මේ වැස්සෙන් මිදී නව ජීවිතයකට නැත්තම් උණු තේකක් බොමින් නේද බොහොම විවේක සුවයෙන් ගත කිරීමට අවශ්‍යයි. ඔහුගේ ඒ මානසික අවශ්‍යතාවය අපිට තේරෙන්නේ ඇයි? ඔහු ඒක කියා තිබෙන ආකාරය ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කරනවා. ඒ නිසා ආකෘතිය
කවි පන්තියට විශේෂ ආලෝකයක් සපයනවා. මොකද කවි පන්තිය ඇතුලේ දේවල් ලියා තිබෙන ස්වභාවෝක්තිය කැටි කර ගනිමින්. ඇත්ත ඇති සැටියෙන් ලියා තිබෙනවා. ඒ වගේම ආකෘති තවත් රසවත් වීමට හේතුවක් විදිහට මම මෙතනදී අවධාරණය කර තිබෙනවා. යම්කිසි නාට්‍යානුසාරී බවක්. එනම් මෙය පුද්ගලයෙකු තමාගේ සිතුවිලි සමගම කරන නොරිස්සුම් සහගත සිතුවිල්ලක්, ගනුදෙනුවක්. වැස්සෙන් මිදී ගත කරන වේලාව මං කිව්වේ මේ වැස්ස පිළිබඳ ඔහු තවත් කෙනෙක් එක්ක දොඩමළු වෙන අවස්ථාවක් නෙමෙයි. එයාගේ සිත යම්කිසි ආකාරයක චෛතසික ඝට්ටනයක් තියෙන්නේ. වහිනවා ඉවරයක් නැහැ. ඇවිදින්න බෑ හිරිකිතයි ඇඟිලි අතරින් මඩ පනිනවා. පාරේ යන්න බෑ දනිස්ස ගාවට එරිලා. ඒ මදිවට කාර් රෝදයෙන් ඇඟ පුරා මඩ විසිරෙනවා. ඇඳන් ඉන්න ඇඳුම් ගන්න දෙයක් නැහැ. ඒ වගේ කොළරොඩු තැවරිලා ඇඟ තෙත බරිත වෙලා යන්න ඕන ඉක්මනට ගෙදර. නාගන්න ඕනේ. උණු තේ එකක් බොන්න ඕනේ නේද? බලන්න යාගේ තියෙන මානසික අවශ්‍යතාවය. නේ පොඩි නාට්‍යානුසාරී බවක් පේන්න තියෙනවා. ඒ නිසා ආකෘතිය යටතේ මම අවධාරණය කරලා තියෙන්නේ සුඛනම්ය භව යටතේ ඇති දේ ඇති සැටියෙන් ප්‍රකාශ කිරීම හෙවත් ස්වභාවෝක්තිය. ඒ වගේම කිසියම් ආකාරයක නාට්‍යානුසාරී ස්වභාවයක් මේකේ දකින්න ලැබෙනවා කියන එක. මෙන්න මේ වගේ රසස්වාද ප්‍රශ්න ආවම පොඩ්ඩක් කල්පනා කරලා ගොඩාක් විස්තර ලියන්න යන්නේ නැතුව ගොඩාක් අඩුවෙන් විස්තර ලියන්න යන්නෙත් නැතුව අවශ්‍ය දේ අවශ්‍ය විදිහට උදාහරණ ගෙනහැර දක්වමින් අවශ්‍ය කවි උපුටා දක්වමින් අවශ්‍ය කවි පේලි උපුටා දක්වමින් ලියා තැබීම ඊටාම නුවණට හුරුයි. මම ඊළඟට ගෙනියන්නේ ඔබේ අවධානය මේ 2020 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ 3 වෙනි කොටස විචාර ප්‍රශ්න වෙත. මම ඒකෙදි තෝරාගත්තා විචාර ප්‍රශ්න අංක 4. විචාර ප්‍රශ්න අංක 4 මෙන්න මෙහෙම අහනවා සංවේදී සිදුවීම් සියුම් ලෙස නිරූපණය කිරීමට ඇත්ගාලේ දරුපෙම පද්‍ය පන්තියේ කතුවරයා දැක් වූ කුසලතාවය. බලන්න මෙහෙම විචාරයක් ලියනකොට එකවරම ලියන්න යන්න එපා. ඉස්සෙල්ලා පොඩ්ඩක් බලන්න මොකක් ගැනද මේ විචාරයෙන් අහන්නේ. සංවේදී සිදුවීම් සියුම් ලෙස නිරූපණය කිරීමට. සංවේදී සිදුවීමක් කියන්නේ මොකක්ද? අපේ මනස කලබන අපි තුල යම්කිසි ආකාරයක ਸੰతాපයක් ජනිත කරන ඇතැම් විට අපව දුකටපත් කිරීමට සමත් සිදුවීම් තමයි අපි සංවේදී සිදුවීම් කියලා කියන්නේ. ඉතින් ඔබ මේ ਵਿਚාරය ලියනවා නම් ආරම්භක ඡේදයේදී මේ පිළිබඳ යම් හඳුන්වා දීමක් කරන්න පුළුවන් පද්‍ය පන්ති රචකයා පිළිබඳ. හඳුන්වා දීමෙන් අනතුරුව කෙලින්ම ඔබට පුළුවන් පැහැදිලි කරන්න මොකක්ද සංවේදී සිදුවීමක් කියන්නේ. කවියන් තම පෑන අවියක් බවට පත් කර ගනිමින් මෙලෙස විවිධ සංවේදී සිදුවීම් කවියට නගා තිබෙනවා. එවැනිම පද්‍ය නිර්මාණයක් විදිහට මේ අත්ගාලේ දරුපෙම පද්‍ය නිර්මාණය හඳුන්වා දෙන්න පුළුවන්. මේකෙදිත් කරලා තිබෙන්නේ සමාජයේ දැවෙන ගැටලුවක් කවියට නගා තිබෙන ආකාරය. ඉතින් දුවේ පුතේ මේකේ ප්‍රධාන සංවේදී සිදුවීම් 3ක් මම හොයාගත්තා. මම කලින් කිව්වා වගේ පාස් පේපර්ස් කරපු දරුවෝ ඉන්නවා නම් ඔයාලා වෙනස් උදාහරණ ගත්තා නම් පහතින් කමෙන්ට් කරන්න මොනවාද ඔයාලා ගත්ත සංවේදී සිදුවීම්. මම ගත්ත පළවෙනි සංවේදී සිදුවීම තමයි මෙන්න මේක. බිලිඳු ඇත් පැටවාගේ දැසමානයේදීම මව් ඇතින්නට තවත් ඇතුන් දෙදෙනෙකු පහර දීම. මේක ඊටාම සංවේදී අවස්ථාවක්. මිනිසුන් විදිහට අපි කැමති නැහැ අපේ දැස්මානයේ අපේ දෙමව්පියන්ට කවුරු හරි පහර දෙනවා. අපි කැමති නැහැ. අපි ජීවිතේ ලබන ඊටාම අමිහිරි අත්දැකීම තමයි අපේ දැස්මානයේ අපේ දෙමව්පියන් අපහසුතාවයට පත්වනවා දැකීම. ඉතින් කවියා ඒක ගේනවනේ බොහොම අපූර්වට. බිලිඳු ඇත් පැටවාගේ දැස්මානයේ තමන්ගේ මව් ඇතින්නට තවත් ඇතුන් දෙදෙනෙකු පහර දෙනවා බොහොම සහසික විදිහට. හද කම්පා කරන ආකාරයක් අපිට කවි පන්තියේ කියවද්දි දැනෙනවා ඇති වෙනවා. එතකොට පුංචි මේ බිලිඳු ඇත් පැටව අහනවා අම්මේ අයියේ අම්මට මෙහෙම මාමල දෙන්නෙක් පහර දුන්නේ. ඒ නිසා මේ පළවෙනි කවි පන්තිය ඔබට යොදා ගන්න පුළුවන්. මම මෙතන දාලා තියෙන උදාහරණේ මොකටද අම්මේ අම්මට ගැහුවේ යන කවිය යොදා ගන්න පුළුවන්. මේ සංවේදී සිදුවීම විස්තර කරන්න ඒ කවිය යොදලා පොඩ්ඩක් පැහැදිලි කරන්න ඒකේ තියෙන සංවේදී බව. පුතාගේ හිතේ තියෙන මේ සංවේදී ප්‍රශ්නයට අම්මා උත්තර දෙන්නේ බොහොම සංයමයෙන්. පුතාගේ හිතේ ශෝකී රසය ජනනය කිරීමට වඩා ශෝකී රසය පහ කිරීම සඳහා අම්මා හැසිරෙන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න. මම ගත්ත දෙවෙනි සංවේදී අවස්ථාව තමයි
කුඩා ඇත්පැටවා කුසගිනිව මවගෙන් කිරි ඉල්ලා අඬා වැටුණු අවස්ථාව සහ මව කිරි දීගත නොහැකිව කම්පාවට පත්වන අවස්ථාව. මේකත් අපිට හම්බෙන බොහෝම සංවේදී අවස්ථාවක්. පුංචි බිලින්දෙක් නැත්තම් පුංචි දරුවෙක් කුසගිනි දැනිලා අඬමින් අම්මගෙන් කිරි ඉල්ලා සිටින අවස්ථාව. ඒ වගේම තමයි මේ ඇත්පැටවා කිරි ඉල්ලමින් බඩගිනි වෙලා අම්මගෙන් කිරි ඉල්ලනකොට අම්මගේ තනපුඩුවේ කිරි එරෙන්නේ නැහැ. ඒක මොනතරම් සංවේදීද. මේ අකෘතඥ මානව සමාජය ඒ තිරිසන් සතුන්ටත් වසන්න පුළුවන් ලෝකය විනාශ කර හමාරයි. තිරිසන් ලෝකයේ පවා මාතෘ ගුණාංගයන්ට සැලකිල්ලක් දක්වා නොමැති බව තමයි අපිට හෙළිදරව් වෙන්නේ. ඉතින් මම කවියක් යොදා තිබෙන ඔබට පේනවා බඩගිනි එනවා නිදිමත එනවා යන කවිය යොදා ගන්න පුළුවන්. එතකොට මේකෙදිත් මේ සංවේදී සිදුවීම සංයමයෙන් කොහොමද කියලා තියෙන්නේ කියන එක පැහැදිලි කරා නම් හරි. අම්මා ඒ වෙලාවේ පුතාට යෝජනා කරනවා මගේ පුතේ මගෙන් කිරි එරෙන්නේ නැහැ. හැබැයි උඹ අයිනක ඉඳලා තවත් අම්මලා එහෙට මෙහෙට යනවා. අන්නේ අම්මා කෙනෙක්ගෙන් කිරි ටිකක් ඉල්ලන් බීපන්. නේද? මිනිසුන්ට නැති අපූරු දායාදයක් සෝබා දහමෙන් ඇතුන්ට ලබා දී තිබෙනවා. පැටවෙක් ඉපදුනාම රැහේ ඉන්න අනිත් ඇතිනියන්ටත් කිරි එරීම සිද්ධ වෙනවා. ඉතින් බොහොම සංවේදී ප්‍රශ්නයක්. කුඩා පැටවෙකු කිරි ඉල්ලා ඇඬීම සහ මව නිරුත්තර වීම. තුන්වෙනි අවස්ථාව තමයි මුදලට ගිජු මිනිස් වර්ගයා විසින් නායක ඇතාව වෙඩි තබා ඝාතනය කිරීම. ඒකත් ඊටාම සංවේදී නායකයා අවසානයේ වෙනකන් සටන් වදිනවා. අකාරුණික ආත්මාර්ථකාමී මිනිසුන් සමග නායකයා තමගේ රැළ වෙනුවෙන් පොර බදිනවා. අතරමැද දාලා යන නායකයෙක් නෙවෙයි. අවසානයේ මිනිසුන්ට කායිකව මේ ඇත් රජු පරාජය කිරීමට නොහැකි තැන ගිනි අවියෙන් ඇතාව දමනය කිරීමට නැත්නම් ඝාතනය කිරීමට කටයුතු කරනවා. මරා දැමීමට කටයුතු කරනවා. ඒ නිසා තුන්වෙනි සංවේදී අවස්ථාව තමයි මුදලට ගිජු මිනිස් වර්ගයා විසින් නායක ඇතාව වෙඩි තබා මරා දැමීම. උදාහරණ කවිය ගහගෙන බැරි වුණු තැන. මෙන්න මෙලෙස නිශ්චිත සංවේදී සිදුවීම් කවි පන්තියෙන් හඳුනගෙන ඒවට නිශ්චිත උදාහරණ පෙළගස්වමින් ඔයාට ලියන්න පුළුවන් නම් ඇත්තටම හොඳ ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන් මේ හතරවෙනි ප්‍රශ්නය තෝරගත්තොත්. යම් කිසි කෙනෙක් පස්වෙනි ප්‍රශ්නය තෝරගත්තොත් ඒක ඉදිරිපත් වෙලා තියෙන කුස ජාතකයෙන් ජාතක කතා කතෝරයාගේ අවස්ථා නිරූපණ හැකියාව කුස ජාතකයේ ඇසුරෙන් නිදසුන් තුනක්පත් දෙමින් අගයන්. ඇත්තරම කුස ජාතකයේ කියන්නේ තනි කරම රසවත් අවස්ථා නිරූපණයක්. මේ මම දක්වා තිබෙන අවස්ථාම යොදා ගන්න කියලා නියමයක් නැහැ. ඔබට පහසු ਵਿਚාරය ලිවීමට ඊටාම යෝග්‍ය තවත් අවස්ථා යොදා ගන්න පුළුවන්. මේ මම මෙලෙස පැහැදිලි කර තිබෙනවා. කුස ජාතකයේ විමසීමේදී එහි අපූර්ව හා රසවත් අවස්ථා නිරූපණ රාශියක් හඳුනාගත හැකිය. ඒ අතුරින් පහත සිදුවීම් සැලකිල්ලට ගන්න ඔබට ਵਿਚාර ලිවීමට පහසු අවස්ථා ඇතොත් ලියන්න. මගේ ඒවම ගන්න කියලා නීතියක් නැහැ. මීට වඩා හොඳයි කියලා හිතෙන අර්ථකථනය කරන්න ලේසි ਵਿਚාර ලියන්න පහසු අවස්ථා තියෙනවා නම් ගන්න. මම ගත්ත පළවෙනි අවස්ථාව තමයි කුස රජු විසින් ප්‍රභාවතින් දකිනු කැමැතිව ඇත්හලේදී ඇගේ පිටට ඇත් ඉලත්තියක් දමා ගැසූ අවස්ථාව. මතක ඇතිනේ. කුස රජු ඇවිටිලි කරලා සීලවතී බිසවට ඇවිටිලි කරලා අන්තිමට සීලවතී බිසව ප්‍රභාවතියව අරගෙන එනවා ඇතුන් වසන ඒ ඇත්හලට. එතකොට එතනදී සැඟවී සිටින කුස රජු මොකද කරන්නේ? තමාගේ බිරිඳ දැක බලා ගැනීමෙන් පස්සේ සතුටු වුණායින් පස්සේ ඒ සතුට ප්‍රකාශ කළේ ඇත් ඉලත්තියක් ඇගේ පිට වෙත දමා ගැසීම. නේද? මින් හාස්‍ය රසයත් තම ප්‍රියම්බිකාව කෝප ගන්නවා සතුටක් ලැබීමට කුස රජු තුල වන ආශාවත් නිරූපණය වේ. අවස්ථාව දැම්මට වැඩක් නැහැ. ඔයා අවස්ථාව චුට්ටක් පැහැදිලි කරන්න. ඇත්තට මේක බලන අපිට යම්කිසි හාස්‍ය රසයක් ඇති වෙනවා. හැංගිලි ඉඳලා ඇත්තිලත්තියකින් පිටට පහර දීම. ඒ වගේම තමන්ගේ බිරිඳ මේ නිකරුණේ කෝප ගන්නවා ඒකින් යම්කිසි ආස්වාදයක් ලැබීමට කුස රජුරුවන් තුල තියෙන ඒ ආශා හෙළිදරව් වෙනවා. අනික් පැත්තෙන් ප්‍රභාවතිය පිළිබඳ යම් අනුකම්පාවක් අපිට ඇති වෙනවා. ඇය රූමතියක්. ඇය මෙවැනි ඉරණමකට ලක්විය යුතුද කියන ප්‍රශ්නය
පාඨක අපේ හිතේ ඇති වෙනවා. මෙලෙස ඔබට පුළුවන් උදාහරණ කොටස් දක්වමින් මේ පිළිබඳ කෙටි සාකච්ඡාවක් ඉදිරිපත් කරන්න කල යුතුයි. කුසජාතකෙන් මම යොදාගත් දෙවෙනි අවස්ථාව තමයි ප්‍රභාවතිය සිය යෙහෙලියන් සමග ජල ක්‍රීඩා කිරීමට පොකුණ වෙත පැමිණි අවස්ථාවේ දිය යට සැඟවුන් කුස රජු ප්‍රභාවතියගේ අත අල්ලා ගත් අවස්ථාව. කුස රජුගේ විරූප බව ඉන් මතු කර ඇත. මම යොදාගත් දෙවෙනි අවස්ථාව තමයි බොහොම නාට්‍යානුසාරී අවස්ථාවක්. මතක ඇති නේද? කුසජාතකයයි කියවන්න ප්‍රභාවතිය තමන්ගේ යාළුවොත් එක්ක ඇවිල්ලා ජල ක්‍රීඩා කරනකොට පියකරු පුෂ්පයක් නෙලා ගැනීමට යාමේදී මේ මල යට හිටියේ කුස රජුරු නේද? එතකොට මල යට හිටියේ කුස රජුරු අන්තිමට ඔහු ප්‍රභාවතියගේ අත අල්ල ගන්නවා. ඒ වෙලාවෙම ප්‍රභාවතිය බියටපත් වෙලා රකුසෙක් ලෙස තමයි ඇය හිතන්නේ. ඇය සිහිමුර්ජා වෙනවා. ඉතින් ඇත්තටම මේ අවස්ථාවේදී කුස රජුගේ තිබුණු මේ විරූප බව තමයි අපිට පෙන්눔 කරන්නේ වියංගයේ. මම ගත තුන්වෙනි අවස්ථාව තමයි කුස රජු සාගල නුවර ගොස් ප්‍රභාවතියගේ සිත දිනා ගනුවස් සිය රාජකීය ධූරයට කිසිදු ලෙසකින් නොහොබින රැකියාවන්හි නියුතු වීම. එහිදී අරක් කැමියෙකු ලෙස ප්‍රභාවතියට බත්මාළු පිසින අවස්ථාව. මතකයිනේ කුස රජු කුස රජු යනවා ප්‍රභාවතිය යාළු කරගන්න කියලා සාගල නුවරට ගිහිල්ලා නොවිදිනා දුක් විඳිනවා. අපිට වෙලාවකට හිතෙනවා මේ අධිරාජ්‍යයේද කියලා. අධිරාජ්‍යයකට නොගැලපෙන විශාල දුක් කදම්බයන් ගණනාවකට ඔහු ලක් වෙනවා. එක අවස්ථාවක් තමයි මේ අරක් කැමියෙක් විදිහට බත්මාළු පිසින අවස්ථාව. මෙන්න මේ වගේ හොඳ අවස්ථා තුනක් තෝරගෙන හොඳ කියලා අදහස් කරන්නේ අපිට ලියන්න පහසු. ඊට අදාළ උදාහරණ පාඩම් කරන්න. පාඩම් කරලා උත්තරේ ගොනු කරා නම් ඔයාට හොඳ ලකුණු ගානකට යන්න පුළුවන්. අනිවාර්යෙන්ම උදාහරණ දැමිය යුතුයමයි. ඊළඟට යමෙක්ට පුළුවන් සුභාෂිතයේ ප්‍රශ්නය තෝරගන්න. සුභාෂිතයේ ප්‍රශ්නාංක 6 ප්‍රශ්නාංක 4 නෙමෙයි ප්‍රශ්නාංක 6 තමයි 2020 ප්‍රශ්න පත්‍රයේ ඉදිරිපත් වෙලා තිබෙන්නේ. සුභාෂිතයේ කතුවරයා උපමා ඇසුරෙන් සදුපදේශ ලබා දීමට ගත් උත්සාහය නිදසුන් තුනක්වත් ඇසුරෙන් පැහැදිලි කරන්න කියලා කියනවා. දැන් ඒකේ මේ කවි අංක 6 කවි අංක 11 කවි අංක 19 තමයි මම යොදාගෙන තිබෙන්නේ. ඉතින් මේ කවි තුනම යොදා ගන්න කියලා නියමයක් නැහැ. සුභාෂිතයේ කවි කියවල බැලුවම කවි 20 ගොඩාක් කවි තියෙනවා. විවිධ උපමා භාවිතා කරලා තියෙනවා. ඔබට පුළුවන් ඒ කවි 20 තියෙන කැමැති කවියක් තෝරගන්න, උපමා තියෙන කැමැති කවියක් තෝරගන්න පිළිතුරු ලිවීම සඳහා කවි අංක 6 11 19 මම තෝරගන්න හේතුව උනේ ඍජුවම ඒකේ උපමාව අපිට දකින්න ලැබෙනවා. උපමාව ඍජුවම සඳහන් වෙලා තියෙනවා. අමතක නම් බලන්න පෙළ පොත අරගෙන කවි අංක 6 19 11 ඍජුවම උපමාව අපිට උපුටා ගන්න පුළුවන්. උපමා රසෙහි ගැබ් වෙලා තිබෙනවා. ඉතින් මෙලෙස ඔබට පුළුවන් 2020 ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු ලියන්න. අපි දෙවෙනි කොටස වෙත අවධානය යොමු කළොත් දෙවෙනි කොටස ඉතාම පහසුයි. දෙවෙනි කොටසේදී ඔබට තෝරා ගන්න විකල්ප දෙකක් දී තිබෙනවා. එකක් ඕනනම් නන්ද තෙරුන්ගේ කතා වස්තු ආශ්‍රිතව අහලා තියෙන අවබෝධයට පිළිතුරු සපයන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙක්ට පුළුවන් ජනකවි ආශ්‍රිතයේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. මං හිතන්නේ නන්ද තෙරුන්ගේ පාඩේ ඊටම ලේසි. මොකද ඒකේ පළවෙනි ප්‍රශ්නේ අහන උපමා දෙකක් උපුටා දක්වන්න කියලා. ඉතින් උපමා දෙකක් පේන්නම තියෙනවා. බොහොම සරල උපමා දෙකක්. ඒ අදාළ කොටසෙන් අපිට තෝරගන්න පුළුවන්. දැන් එක උපමාවක් තියෙනවා පල්ලෙහා හරියේ නේද? පල්ලෙහා හරියේ එකක් තියෙනවා අපිට හම්බෙනවා. දියුල් ලාටු මුසු වයිති තරව වැද ගන්නාසේ තරයේම වැදගත්. එතකොට ඒක උපුටා දැක්වුවා නම් හොඳටම ප්‍රමාණවත්. ඊට පල්ලෙහෙන් තියෙනවා මගුලෙන් හෙලාලු කප උගුලවන්ට බැරියාසේ. රයිට්? මෙන්න මේක තමයි උපමා දෙක. නන්ද කුමරු බුදුන් වහන්සේ පසුපස ගියේ කුමක් සඳහාද? ඡේදයේ උඩ සඳහන් වෙනවා. බුදුන් වහන්සේගේ පාත්‍රය නන්ද කුමරු අත තබනවා. ඒ නිසා තමයි නන්ද කුමරු පාත්‍රයේ දීගත නොහැකිව බුදුරජාණන් වහන්සේ පසුපස ගමන් කරන්නේ. මේක බොහොම වාක්‍යයකින් දෙකකින් ලිව්වා නම් ඊටාම ප්‍රමාණවත්. ගියත් සුළුගෙයි වහ එවයි ජනපද කල්යාණිය පැවසීමට හේතුව ඇය බියටපත් වෙනවා. තමා හෙට විවාහ වීමට සිටින
නන්ද කුමරු මෙලෙස පාත්‍රයක් අතතිව බුදුන් පසුපස ගමන් කිරීම ඇගේ සැකයටත් බියටත් තුඩු දෙන හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා ඇය යම්කිසි ආකාරයක ਸੰతాපයට පත් වෙනවා. ඒ නිසා තමයි ඇය මෙලෙස ප්‍රකාශ කරන්නේ ගියාට කමක් නැහැ ආපහු එන්න කියලා. ඒ වගේම තමයි සද්ධර්ම රත්නාවලියේ කතුවරයා නාට්‍යානුකාරයෙන් සිද්ධි නිරූපණය කර ඇති ආකාරය ඉහත ඡේදයෙන්. දැන් මේකේ නාට්‍යානුසාරී බව අපෙන් අහනවා. මේ ඡේදයේ තියෙන යම්කිසි ආකාරයක නාට්‍යානුසාරී බවක්. එතකොට මේ ඡේද ඛණ්ඩ දෙකේ යම්කිසි නාට්‍යානුසාරී ස්වභාවයන් දෙකක් දකින්න පුළුවන්. පළවෙනි ඡේද ඛණ්ඩය ඔයා හොඳට කියවලා බැලුවොත් ඒකේ තියෙනවා අර නන්ද කුමරු පාත්‍රය දෙන්න බැරුව සිතුවිලි අතර සිරගත වෙලා එයා කටයුතු කරන විදිහේ කදිම නාට්‍යානුසාරී නිරූපණයක් තියෙනවා. දැන් මම උදාහරණයක් විදිහට කියවන්නම්. බුදුහු එතනදී පාත්‍රය හැර නොගත්සේක. දැන් මුලින්ම එයා හිතනවා මම පඩිපෙළ මුදුනදී මේ පාත්‍රය දීලා මෙතනින් යනවා. ඒත් දෙන්න බැරි වෙනවා. ඒ පාරේ හිතනවා හොඳයි. මම පඩිපෙළ බැස්සම පාත්‍රය දීලා යනවා. ඒත් බැරි වෙනවා. අන්න ඒ වගේ මේ සිතුවිලි අතර එයා හිර වෙලා ඉන්නව මිසක එයාට පාත්‍රය දී ගන්න බැරි වෙනවා. ඒක කදිම නාට්‍ය නිරූපණයක්. නාට්‍යානුසාරී නිරූපණයක්. මොකද එතනදී අපිට පේනවා නන්දගේ සිතුවිලි වල ගුඩ බව, එයා සිතුවිලි අතර හිර වෙලා යම්කිසි ආකාරයක ඔහු පිළිබඳ අනුකම්පාවක් අපිට ජනිත වෙනවා. ඒ වගේම දෙවෙනි ඡේදෙත් කදිම නාට්‍යානුසාරී බවක් තියෙනවා. හෙට සරණ මංගල්‍යයට සූදානම් වෙන ජනපද කල්යාණිය බාගෙට හිසකේ සෝදා හිසකේ සම්පූර්ණයෙන්ම නොබැද දුවගෙන ඇවිල්ලා කියනවා අනේ ගියාට කමක් නැහැ ඉක්මනට ආපහු එන්න නේද? ඒකේ කදිම නාට්‍යානුසාරී බවක් තියෙනවා. එතකොට ඇගේ හිතේ තියෙන චකිතය බිය පේන්න තියෙනවා. ඉතින් දුවේ පුතේ මේ කොටස් දෙක පැහැදිලි කරා නම් උදාහරණ සහිතව අදාළ කොටස් උපුටා දක්වමින් ඔයාට එතන ලකුණු 10ක් වෙන් කර තිබෙනවා. ලකුණු 10න් හොඳ ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ ගන්නේ නැත්නම් ඊළඟ ප්‍රශ්නේ අහනවා ජනකවි පාඩමෙන් අහලා තියෙනවා. ඒකත් බොහොම සරලයි. මෙම පද්‍ය පංගි නිරූපණය වන කෘෂිකර්මාන්තයේ අවස්ථා දෙකක්. ඉතින් කෘෂිකර්මාන්තයේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් ලස්සන හිමවතේ හේන් වගාව නැත්නම් පැල් රැකීම. පැල් රැකීමේදී කවියා නැත්නම් අපේ ගොවියා මුහුණ දෙන කටුකභාවය එක කවියක නිරූපණය කරනවා. එතකොට එක අවස්ථාවක් තමයි පැල් රැකීම. එතකොට ඊට උඩ තියෙනවා ගොයම් නෙලීම. නේද? ගොයම් නෙලීමේදී ඉරට, හඳට, ජලයට ආශිර්වාද කිරීම නැත්නම් එහි ආශිර්වාදයේ පැතීම. ඊටත් උඩ කවියේ රිදියෙන් තනලා කියන කවියත් ආයේ බලන්න. ඒකෙත් ගොයම් කැපීමේදී එහි තිබෙන ඒ සාර ස්වභාවය ගැන තමයි පැහැදිලි කරන්නේ. මේ කැමැති අවස්ථා දෙකක් දාලා පැහැදිලි කරා නම් වඩාත් නිවැරදි. කවිය යොදාගත් භාෂාවේ විශේෂතා. කවිය යොදාගත් භාෂාව ස්වභාවෝක්තිමය භාෂාවක් කවිය යොදාගෙන තිනවා. ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කරනවා. දැන් ලස්සන හිමවතේ වගේ කවියක් ගත්තොත් හේන් ගොවියා මුහුණ දෙන සැබෑ කටුක අත්දැකීම ඔහු අව්‍යාජව ප්‍රකාශ කරනවා. දුප්පත් කම නිසායි දෙයනේ මම පැල් රකින්නේ නේද? ඒ වගේම යම්කිසි ආකාරයක අතිශයෝක්තියක් නැතුවාම නොවේ භාෂා භාවිතය ඇතුලේ. මොකද දෑකැත්ත කවියා කියනවා මේක රිදියෙන් තනලා රත්රන් ඔබලා කැරලි කෙටුවයි දෑකැත්තේ. එහි යම්කිසි අතිශයෝක්තිමය රසයක් ගැබ් වෙලා තියෙනවා භාෂාව ඇතුලේ. මොකද රිදියෙන් මැණික් ඔබ්බන රත්තරන් ඔබ්බන තරම් වටින වස්තුවක් හා සමානයි මේ ගොවිතැනේදී භාවිත වන දෑකැත්ත. ඒ වගේම කටවහර මැනලද පුතේ ගන්ධෝ නොගන්ධෝ නේද? උපමා තියෙන දුනුකේ මලසේ නේද? භාෂා භාවිතය ගැන කතා කරනවා නම් ඕනෑ තරම් හොයා ගන්න පුළුවන්. සංකල්ප රූප මැවීම, කටවහර යොදා ගැනීම, අනුප්‍රාස රස ජනනය කිරීම, ස්වභාවෝක්තිය, අතිශයෝක්තිය වැනි කරුණු ගන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ අහනවා එදිනදා ජීවිතයේ කටුක අත්දැකීම් කවියා නිරූපණය කළ ආකාරය. එතකොට එදිනදා ජීවිතයේ කටුක අත්දැකීම් ගැන කියවෙන කවියක් විදිහට නැවතත් ලස්සන හිමවතේ කවිය ගන්න පුළුවන් පැල් රැකීමේදී විඳින දුක් ගැහැට. ඒ වගේම එක්තරා ග්‍රාමීය මවක් කුසගිනිව දරුවාගේ නිවසට පැමිණෙනවා, පුතාගේ නිවසට පැමිණෙනවා ආහාර ස්වල්පයක් ලබා ගැනීමේ බලාපොරොත්තු වෙන. එතකොට පුතා අම්මට ආහාර නොදී අම්මට වී ලබා දෙන. එතකොට අම්මා
අම්මගේ හිතේ ඇති වෙන ප්‍රශ්නයක් මං මැනලා මේ ටික ගන්නවද නැද්ද? මම දරුවට කිරි දුන්නේ කිසිදු ආකාරයක මැනීමකින් තොරව. එතකොට කටුක බව දරුවන් නොසලකා හැරීම හමුවේ මව්වරු විඳින වේදනාව එක්තරා ආකාරයක කටුක බවක් ඒකෙන් නිරූපණය වෙනවා. ඒ වගේම මේ ගොයම් කැපීම කියන එකත් හිතනා තරම් පහසු නැහැ. ඉර හඳ ජලය කියන මේ සාධක තුනම අවශ්‍යයි ගොයම සඳහා, බගාව සඳහා, කෘෂි කර්මාන්තය සඳහා. එකත් එක්තරා ආකාරයක කටුක ක්‍රියාවලියක්, හිතනා තරම් පහසු ක්‍රියාවලියක් නෙවෙයි. ඒ වගේම කන්ද උඩින් එන කිකිලිය ගෝමරියේ කියන කවිය අපි බැලුවොත් ඒකේ කටුක බවට වඩා යම්කිසි ශෘංගාර රසයක් මවනවා, ප්‍රේමණීය රසයක්. නමුත් තර්ක කරන්න පුළුවන් එහි අවසානයේදී ඒ තරුණිය මේ තරුණයා දිහා නොබල යනවා, මට පිටුපා ගෙට යනවද සුරතලිය කියලා තරුණයා අහනවා. එතකොට යම්කිසි පොඩි කටුක විරහාවක් ඇති වෙනවා. නැත්තම් සුන්දර බලාපොරොත්තු කඩවීමක් එතනදී තරුණයාගේ හිතේ ඇති වෙනවා. ඔබට පුළුවන් කැමැති උදාහරණයක් මේ කවි පන්ති ආශ්‍රිතව යොදාගෙන ඔබේ අර්ථකථනය ඉදිරිපත් කරන්න. අවසාන ප්‍රශ්නය අහනවා ගැමියා සහ පරිසරය අතර පැවති බැඳීම මෙම පද්‍ය මගින් නිරූපණය වේ. ඉතින් ඕනෑ තරම් උදාහරණ තියෙනවා ගැමියයි පරිසරයයි, ඉර ගැන, හඳ ගැන, ජලය ගැන, ඒ වගේම දේව විශ්වාස සකස් වෙලා තියෙන්නේ කොහොමද නේද? ඒ වගේම ගොයම් කැපීමේදී තියෙන සාමූහික බව නේද? මේ වගේ කරුණුත් එක්ක මේ පරිසරයත් එක්ක තියෙන බැඳීම හොඳටම තේරෙනවා. අන්තිම කවිය ගත්තත් එහෙමයි. කාන්තාවන් ජල ස්නානය කිරීමේදී ඔවුන් දක්වන සැලකිල්ල, පාවිච්චි කරලා තියෙන දේවල් දොඩම් නේද? දුනුකේ මලසේ. එතකොට දුනුකේ මල කහ පැහැති කියන එක කවිය දන්නවා. ඒ නිසා තමයි කළුව දුනුකේ මලට සමාන කරලා තියෙන්නේ. ඒ වගේ ස්ත්‍රී වර්ණනාද, ඉරහඳද, ගොවිතැන් කිරීමද, ඒ සියලුම කාරණාවන්හි පරිසරයත් ගැමියත් අතර තියෙන බැඳීම වෙන් කළ නොහැකි අවියෝජනීය බැඳීම අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ ඔබට පුළුවන් මෙලෙස 2020 ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලියලා බලන්න. අර මම කලින් සඳහන් කරපු ආකාරයේ තුන්වෙනි කොටසේ ප්‍රශ්න දෙකක් තමයි ලියන්න තියෙන්නේ. මම ප්‍රශ්න 3ක් සඳහා පිළිතුරු සපයා තිබෙනවා. තුන්වන් හන්දියට ලියන්න පුළුවන් නම් ලියන්න. ඔබ යොදාගත් නිදසුන් මම යොදාගත් නිදසුන් වලට වඩා වෙනස් නම් මේ වීඩියෝ එකේ පහතින් කමෙන්ට් කරන්න පුළුවන්. මේ වගේම ඉතාම ඉක්මනින් අපි 2019 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමු. 2019 ප්‍රශ්න පත්‍රයෙන් හමු වෙන පොරොන්දුවෙන් අදට එහෙනම් සමුගන්නෝ විෂන් එඩියු ශ්‍රී ලංකා වෙතින් රැඳී සිටින් අප සමග අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සියලු දෙනාට ජය වේවා.